නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඒකට උත්තර දීලා පාඩමට අවතීර්ණ වෙන්න. ඔව් සර්ව අකුසල සාධාරණ චෛතසික 14යි අකුසල 12 මේ ආණය කියන චෛතසිකය යෙදුලා නෑ අපේ ස්වාමීන් සටහන මම සටහන් කරගන්නකොට ඒක හරිද වැරදිද කියලා දැනගන්න තමයි අවශ්‍ය. හරි දැන් මට තේරුණා. සර්ව අකුසල සාධාරණ නෙමෙයි. සර්ව අකුසල සාධාරණ කියලා ගත්ත අකුසල 12ටම සාධාරණ වෙන්න ඕනේනේ. ඒක සර්ව අකුසල සාධාරණ අකුසල චෛතසික 14යි. ඒක එහෙමයි ගන්නෙ. අකුසල සාධාරණ ගත්තොත් ගන්නෙ මෝහ අහිරිකං අනොත්තප්පං ඒ ටික විතරයි. මෝහ අහිරිකං අනොත්තප්පං උද්දච්චං. මොකද හේතුව අකුසල 12ටම පොදුවේ දෙන ටික තමයි ඒ හතර විදියට ගන්නෙ. අර චෛතසික 14ම සර්ව අකුසල සාධාරණ කියලා ගත්තොත් ඒක වැරදි. ඒක නිවැරදි වෙන්නට ඕනේ. එතකොට අකුසල චෛතසික 14 තමයි. මෝහ චතුස්කයයි, දෝෂ චතුස්කයයි, ලෝභාත්‍රිකයයි, විචිකිච්ඡාවයි, තීන මිද්දයි. ඒ ටිකනේ තියෙන. ඒ ටිකනේ 14ක් බවට පත් උනේ. මෝහ අහිරිකං අනොත්තප්පං උද්දච්චං, දෝෂෝ ඉස්සාමච්චරයං කොක්කුච්චං, ලෝභෝ දිට්ඨි මානෝ, විචිකිච්ඡා, තීන මිද්ද. ඒ ටික තමයි දෙන්නේ. එතකොට ඒ නිසා ඒක නිවැරදි වෙන්නට ඕනේ ඒ විදිහට. මානෙ 7 වෙන චෛතසිකයයි. ඒක හරිය ගැටලුවක් නෑ. ලෝභෝ දිට්ඨි මානෝ කියනකොට මෝහ අහිරිකං අනොත්තප්පං උද්දච්චං, ලෝභෝ දිට්ඨි මානෝ 7 වෙනි චෛතසිකය. ඒක හරි. අකුසල් 12කි. සටහන් කිරීමේදී මාන්නේ මේන් එක සිතකවත් යෙදුන බවක් නොපෙනේ. ඒ කියන්නේ මාන්නේ අපි කතා කරා මාන්නේ කියලා අනියත යෝගී. ඒ කියන්නේ අපි කියවා දිට්ඨි සම්පයුත්ත සිත් 4 ලෝභ මූල දිට්ඨි සම්පයුත්ත සිත් 4 දිට්ඨිය දෙනවා කියලා කියවා. දිට්ඨි විපයුත්ත සිත් 4 මාන්නය දෙනවා කියලා කියවා. හැබැයි දිට්ඨියක් නැතුව මාන්නේ නැතුව ඒ ලෝභ මූල සිත් 8 දිට්ඨි විපයුත්ත ලෝභ මූල සිත් 4 මාන්නේ නැතුව වැඩ කරන්නට පුළුවන්. ඒකයි මාන්නයක් හිතේ ඇති වුණොත් විතරයි ඒ ලෝභ හිත පහළ වෙන්නේ. මාන්නේ රහිතව ඒ ලෝභ හිත 4 පහළ වෙන්න බාධාවක් නැහැ. ඒකයි අනියත යෝගී කියලා කියනවා. අනියත යෝගී නියතම නැහැ. ඒකාන්තම නැහැ. ලෝභ හිතක් පහළ වෙච්ච පමණින්ම දිට්ඨි විපයුත්ත ලෝභ හිතක් පහළ වෙච්ච පමණින්ම මාන්නේ යෙදෙනවාම කියලා එකක් නැහැ. එකයි එතනේ ඒකාන්ත වශයෙන් එතෙන්ට යොදවලා නොතිබුණේ. මාන්නයත් එක්ක මාන්නාධිකව ගත්තොත් අරමුණ අන්න මාන්නේ යෙදෙනවා. මේ අනුව මාන්නේ සිත් 8යි නේ. මාන්නේ වැඩ කරන සිත් තියෙන්නේ 4යි. සිත් එකකවත් යෙදුණු බවක් සටහන් වෙන්නේ නැත. දිට්ඨි සම්පයුත්ත සිත් වල නම් කොහොමද මාන්නේ යෙදෙන්නේ නැහැ. මොකද අපට විස්තර කරනකොට මාන්නයයි දිට්ඨියයි හරියට කේසර සිංහයෝ දෙන්නෙක් එක ගුහාවක වාසය කරන්නේ නැතුව වාගේ මාන්නයයි දිට්ඨියයි එක සිතක වැඩ කරන්නේ නැහැ කියලා අපට කියනවා. යම් හිතක දිට්ඨිය වැඩ කරනවා නම් ඒ සිත හඳුන්වනවා දිට්ඨි සම්පයුත්ත ලෝභ සිත් කියලා. මාන්නය වැඩ කරනවා නම් දිට්ඨි විපයුත්ත. හැබැයි එහෙම කියලා මාන්නය අනිවාර්ය නෑ ලෝභ හිතක් පහළ වීමට. ඒකයි එහෙම එතන වෙනවා. හරි. ඒකට උත්තරේ හරි මම හිතනවා ප්‍රමාණවත් වෙයි. අද අපට මම හිතන්නේ වේදනාව ගැන අපි හුඟක් කතා කළා. 5 ආකාරයකට සහ 3 ආකාරයකට එක් ආකාරයකටත් වේදනාව කතා කළා. නමුත් අපට චෛතසිකයේ දෙන ඒ ක්‍රමය අනුව ගත්තට පස්සේ අපට 3 ආකාරයකට සහ 5 ආකාරයකට වේදනාව ප්‍රභේදගත වෙන එක තමයි ඉදිරි පාඩම් වලදී ප්‍රකරණ ග්‍රන්ථවලට යනකොටත් උපකාර වෙන්නේ, වැදගත් වෙන්නේ. අපි එදා ගොඩක් වෙලා කතා කරපු නිසා වැඩිපුර විස්තර කරන්න උණු නිසා අපිට සම්පූර්ණ පාඩම කවර් කරන්නට බැරි වුණා. එමනම් ඔන්න 10 වෙනි ඡේදය ඇතැම් තැනක සුඛ වේදනාය දුක්ඛ වේදනායයි වේදනාව දෙආකාරයකින් දක්වලා තියෙනවා කියලා කියන සූත්‍ර පිටකයේ ඔක දකින්න ලැබෙනවා. එවිට උපේක්ෂාව සුඛයෙහි මේ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් තමයි මේ පාඩයක් ගන්නෙ.
උපේක්ඛාපන සන්තත්තා සුඛමිච්ඡේ භාසිතා කියලා. උපේක්ෂාව සාන්ත දෙවින් සැප වේදනාවටම ඇතුළත් කියලා තියෙනවා. ඒකේ අර්ථය ඒකයි. නැතහොත් නිර්වද්‍ය උපේක්ෂා තවත් විදිහකට ගන්න පුළුවන් කියලා කියනවා. අලෝභාදේ සමෝහ සහිත වැඩ කරන උපේක්ෂා වේදනා සුඛයෙහි ලෝභ ද්වේෂ මොහ සහිත වැඩ කරන ලෝභ ද්වේෂ මොහ තුන වැඩ කරන්නේ ලෝභ මොහ දෙක වැඩ කරන ඒක උපේක්ෂාවෙත් වැටෙනවා කියලා කියනවා. උපේක්ෂා සහ දුක්ඛේ. නමුත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒක සාමාන්‍ය මතයක්. අපට අර ඉස්සෙල්ලා ක්‍රමේ තමයි හරි. මොකද එහෙම මේ නිර්වද්‍ය වේදනාව උපේක්ෂාවෙත් ඒ විදිහට ගන්න කියලා පස්සේ ඒකේ අවුලක් ඇති වෙනවා. එමෙන්ම අපට ඒ ක්‍රමේ වැදගත් වෙන්නේ නැහැ ඉදිරියට ප්‍රකරණ ග්‍රන්ථවලට මාතෘකා ස්වරූප වලට එනකොට. අර ඒ නිසා අර විදිහට 3 ආකාරයකට සහ 5 ආකාරයකට ගන්න එක හොඳයි. මේක ඔය සමහර තැන්වල තියෙන කලාතුරකින් තියෙන තැන්වලින් තමයි අපට මේ දක්වලා තියෙන්නේ. ඊළඟට අපට කියනවා සංස්කාරයන්ගේ අනිත්‍යතාව සලකා සියලු වේදනා දුක්ඛයයි. යංකින්චි වේදිතං සබ්බන්තං දුක්ඛස්මින් වදාමි කියන එක තමයි මෙතන කියන්නේ. මේ යංකින්චි වේදිත මිද මෙත්ත දුක්ඛස්ස. විඳින යමක් වේනම් ඒක දුකයි කියලා. ඒක හරි වැදගත් තැනක්. එතකොට අපට උතෙන්ද පමණක් නෙවෙයි. මොකද දැන් අපි නිවන් සැපේ අපි කියන නිවන් සැප විඳිනවා කියලා කියන නිවන් සුව විඳා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා නැත්නම් ඵල සමාපත්තියට සමවැදිලා නිවන් සුව විඳා කියලා. ඒ විඳා කියන එක හරියටම ගත්තොත් එහෙම ධර්මයට අනුකූල කරලා නිවන් සැපයට ඒක ගැලපෙන්නේ නැහැ. මොකද යංකින්ච වේදිතං සබ්බන්තං දුක්ඛස්මින් වදාමි. යම් කිසි විඳින සැපයක් වෙනනම් ඒක දුකට ඇතුළත් කියලා දේශනා කරපු නිසා ඒක මූලික බුද්ධ වචනය. නමුත් අපි සාමාන්‍ය වශයෙන් කියනවා අපට අර සමහර තැන්වල අර ස්ථානයේ නම ස්ථානී හට දෙනවා කියලා එහෙම. අන්න ඒ වගේ එහෙම කියනවා. ලෝකෝත්තර භූමිය කියන ලෝකෝත්තර අවස්ථාව කියනතර මාර්ග ඵල නිර්වාණ ඒ ටික වැටෙනවානේ. ඒතර මාර්ගසිතේ ඵලහිතේ වේදනාව වැඩ කරනවානේ. ඒ නිසා ඒක සම්බන්ධ කරලා අර විඳින්න නැති නිවන් සැපයක් අවලෝකෝත්තර ධර්මයේ ගන්නකොට ඒකට ඒ විදිහට විඳින සැපේ කියලා දාලා තියෙනවා. අපි ස්ථානයේ නම ස්ථානී හටේ දෙනවා කියන එක අපි කොච්චරවත් කීවේ අර කාමාවචර ආදී සිත් කියනකොට මම ඔබට කීවේ අර පාරේගේ කියනකොට පාරගයක් ඇත්තේ නැහැ පාර සමීපයේ කියලා. සයනව ශබ්ද කෙරෙති කියනකොට මේ ඇඳන් නම් නිකන් ශබ්ද කරන්නේ ඇඳේ ඉන්න අයට මේට හැරෙනකොට තමයි ඇඳේ වාසය කරන අයගේ ශබ්දේ තමයි ඇඳන් ශබ්ද කරනවා කියලා අපි කියන්නේ කියලා කිව්වන්නේ. ඒ වගේ තමයි. ඉතින් ගොඩක් ස්වාමීන් වහන්සේලා කියනවා මේ නිවන් සැප විඳිනවා කියලා. ඉතින් හැබැයි ඒකාන්ත කරලා ගත්තොත් විඳින සැපයක් වෙනනම් ඒක දුකයි. ඒ නිසා නිවන් සැපේ කියලා කියන්නේ විඳින සැපේ නෙවෙයි අවේදිත සැපේ. වේදිත සැපේ අවේදිත සැපේ කියලා සැප දෙකක් තියෙනවානේ. නිවන් සැපේ අවේදිත සැපේ. විඳින සැපේ නෙවෙයි. දැන් නිරෝධ සමාපත්තියට සමවැදුනාට පස්සේ සම්පූර්ණයෙන් චිත්තයේ ක්‍රියාකාරීත්වය නැහිටවනවා. ඉතින් කොහොමද විඳින්නේ? විඳින්න බෑනේ. ඊළඟට සෝවාන් මාර්ග ආදී සෝවාන් ඵල ආදී සිත්වල වේදනා වැඩ කරනවා. ඒ වැඩ කරාට ඒ වැඩ කරන එක වෙනයි නිවන් සැපේ වෙනයි. සෝවාන් මාර්ගය නෙවෙයි නිවන් කියන්නේ. සෝවාන් ඵලය නෙවෙයි නිවන් කියන්නේ. ඒක උපකාර වුණාන්ට නිවන් සැපේ කියලා කියන්නේ ඊට එහා නිවන් අරමුණු වෙනවා ඒ සිත්වලට. ඒක ගැටලුවක් නෑ. සෝවාන් ආදී මාර්ග සිත්වලට සෝවාන් ආදී ඵල සිත්වලට නිවන් අරමුණු වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදුනාට පස්සේ නිවන් අරමුණු කරනවා කියලා එකක් නැහැ. දැන් කෙනෙක් පිරිනිවන් පෑවට පස්සෙත් අපි කියන්නේ නිවන් සැපයටපත් වුණා කියලා. ඉතින් එතන පංචස්කන්ධය නැති වුණාට පස්සේ විඳිනවා කියන එකක් කොහොමද ගැලපෙන්නේ? ඒ නිසා ඔන්න ඔය විදිහට ඔය වගේ තැන් හරි මතභේදයට තුඩු දෙන තැන්. ඒ නිසා ඒවා නිරවුලව පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. මෙතන අමතර කාරණයක් වුණත් මම ඔබට ඒකයි එක මතු කරලා දුන්නේ. මොකද ඔය ප්‍රශ්න දෙක සිල්පිරිසක ඉන්න කෙනෙක් නැගිටලා මම ඔය ප්‍රශ්නේ ඇහුවා ඔය බණක් කියනකොට. ආමුදුරනේ නිවන් සැපේ කියලා කියන්නේ රහත් වෙලා පිරිනිවන් පානකල් විතරක් තියෙන දෙයක් නේද කියලා ඇහුවා. අර බලන්න එතකොට එතන හිතලා තියෙන්නේ දැන් මරුණාට පස්සේ විඳිනවා කියලා දෙයක් නැහැ. නාමස්කන්ධවත් නැහැ.
ඒ නිසා තමයි ඒක එල්ල කරලා ඇහුවේ නිවන් සැපේ කියලා කියන්නේ රහත් වෙලා පිරිනවම් පාන කාල විතරයි නේද ඒ සැපේ කියලා. අන්න බලන්න පැටලෙන තැන්. ඒක සාමාන්‍ය ධර්මඥානයක් තියෙන කෙනෙකුට නම් මේ ප්‍රශ්නේ එන්නට පුළුවන්. ඒකට හොඳම උත්තරේ තමයි නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ සම්පූර්ණයෙන්ම පංච පාදානස්කන්ධේ ක්‍රියාකාරීත්වය අක්‍රිය කරන දවස් 7කට එතකොට නිවන් සැපේ. එහෙනම් පංච පාදානස්කන්ධය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවනට පස්සේ සම්පූර්ණයෙන්ම ඉවරයි. එතකොටත් නිවන් සැපේ. ඒක තේරුම් ගන්නට පුළුවන්. නිවන් සැපේ විඳින්න වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ වගේ සම්බන්ධයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ වගේ සම්බන්ධයෙන් නිවන් අවබෝධ කරන එක වෙනම දෙයක්. හැබැයි නිවන් සැපේ තවත් දෙයක්. පංච පාදානස්කන්ධේ විනිර්මුක්තයි නිවන් වෙන කරලා තියෙනවා. මම හිතනවා ඒ පිළිබඳව වැඩිනුත් එක කියවා ඇති. ඔන්න අපට ඒ ටික ගාථාවකට සංග්‍රහ කරලා තියෙනවා. සුඛං දුක්ඛං උපේක්ඛාති ත්‍රිවිධා තත්ත්ව වේදනා. තත්ත්ව ඒ වේදනා සංග්‍රහයෙහි සුඛ දුක්ඛ උපේක්ඛා इति සුඛ දුක්ඛ උපේක්ෂායයි ත්‍රිවිධා වේදනා. වේදනාව තුන් ආකාරයි. ඊළඟට කියනවා සෝමනස්සං දෝමනස්සං ඉති ભેදේන පංචදා. ඊළඟට සුඛ දුක්ඛ උපේක්ඛා එකට මානසිකව කෙලින්ම ගන්න සෝමනස්ස දෝමනස්ස දෙක එකතු කරාට පස්සේ පස් ආකාරයි. එත් ඒකං සුඛං ඒකත්ථ දුක්ඛං ච දෝමනස්ස. එතකොට කියනවා සුඛ වේදනාව එක සිතකත් දුක් වේදනාව එක සිතකත් දෝමනස්ස වේදනාව දෙකකත් පිහිටා සිටිනවා. එතකොට ඔබට දන්නවා සුඛ වේදනාව සුඛසාගත කාය විඥානයි. දුක්ඛ වේදනාව දුක්ඛසාගත කාය විඥානයි. දෝමනස්සේ ද්වේතිතං දේශසිත දෙකේ. සෝමනස්සං ද්වාසට්ඨීසු. දැන් අදෝක විස්තර කරන්නේ. මොකද ඉතින් මම 62 ඔබට අහුලන හැටි අකුසල් ගොඩේ 4යි ඊළඟට අහේතුක ගොඩේ 2යි ඔය විදිහටම විස්තර කරලා දුන්නා. දැන් අදත් ඒක අහුලන්න බෑනේ. ඊළඟ කාමසෝබන ගොඩේ 12යි රූපාවචර ගොඩේ 12යි ඊළඟ ලෝකෝත්තර ගොඩේ 32යි. ඔය විදිහට මම ඔබට අහුලලා දුන්නා. ඊළඟට පංච පන්නාසක ඉතරා කිව්වේ ඉතුරුනේ මොකද්ද? උපේක්ෂාව 55ක. ඒක අහුලන ක්‍රමයක් මම ඔබට කියලා දුන්නා. මම විශේෂයෙන් ඔබට අවධාරණය මේක මතක තියෙන්නට ඕනේ. දැන් 55 අහුලා ගන්නට එකපාරටම හැකියාව තියෙන්නට ඕනේ. එකපාරටම අහුලා කරනවා කියලා කියන්නේ 55 කියලා නිකන් මතක තියාගන්න එක නේ. ඔබට ඒකේ හුරු පුරුදු භාවයකින් එකපාර අහුලාගෙන එන්න හැකියාව තියෙන්නට ඕනේ. අපි ගත්තොත් මේ අකුසල් සිත් ටික ගත්තා. එදත් මම මේ ක්‍රමයේම ඔබට කියලා දුන්නා. අකුසල් සිත් වල ලෝභ ගොඩේ 4යි, ද්වේෂ ගොඩේ නැහැ. ඊළඟට මේ මොහ ගොඩේ 2ම 6යි. ඊළඟට අහේතුක ගොඩේ 14ක් උපේක්ෂා. කාමසෝබන ගොඩේ 12ක් උපේක්ෂා. රූපාවචර 15 3ක් උපේක්ෂා. අරූපාවචර 12ම උපේක්ෂා. ලෝකෝත්තර 8ක් උපේක්ෂා. එකතුව 55යි. වේදනාව කීවැද අරුම්ද? දැන් අපට විස්තර කරානේ 5 ආකාරයකට, 3 ආකාරයකට, 2 ආකාරයකට, 1 ආකාරයකට. ඇති තාක් ભેද දක්වනු කියලා කියනවා. 5 ආකාරයකට බෙදුව යටි මතකයිනේ. සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස. ඊළඟට සුඛය සෝමනස්සයටත් දුක්ඛය දෝමනස්සයටත් එකතු කරාට පස්සේ උපේක්ෂාවත් එක්කලා එතන 3යි. ඊළඟට අපට කියවා අර විදිහට උපේක්ෂාව සාන්ත නිසා ඒක සැපගොඩට දැම්මට පස්සේ ඒක දෙකක් බවට පත් වෙනවා. එතන තව එකක් කීවා නිර්වද්‍ය උපේක්ෂාවාදී වශයෙන් නිර්වද්‍ය සැප වේදනාව නිර්වද්‍ය සැප වේදනාදී එහෙම බෙදලා ගත්ත ක්‍රමයකුත් තිබුණා. ඉතින් ඒක එච්චරම දාර්ශනික නෑ කියලා මම ඔබට කියනවා. මුල් ආකාර දාර්ශනිකයි ධාමට කෙලින්ම එකඟයි. මේ සිත් බෙදුනේ කවර ප්‍රභේදයකද වේදනා ප්‍රභේදය බෙදුනේ? සුඛ වේදනා දුක්ඛ වේදනා යෙදෙන සිත් දක්වනු. ඒවට බතකයි සිත් දෙකයි. සුඛ සාගත කාය විඥානයේ සහ දුක්ඛ සාගත කාය විඥානයේ කියන සිත් දෙකේ
සුඛ වේදනාව සහ දුක්ඛ වේදනාව වැඩ කරනවා. සෝමනස්ස දෝමනස්ස වේදනා යෙදෙන සිත් දක්වන කියලා කියනවා. ඉතින් ද්වාසට්ටි සෝමනස්සං දෝමනස්ස දෙකක 62ක සෝමනස්සය වැඩ කරනවා සිත්, දෝමනස්සය වැඩ කරනවා සිත් දෙකක. උපේක්ෂා වේදනාව සිත් 55ක. දැන් මේක අපිට ඊටාම වැදගත් වෙනවා. අපිට මානසික ස්වරූප වලට එනකොට සුඛාය වේදනාය සංපයුක්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංපයුක්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සංපයුක්තා ධම්මා කියලා ත්‍රිකමාතිකා පදයක් තියෙනවා. ඒ ත්‍රිකමාතිකා පදයට එනකොට ඔබට මේ දැනුම හරි පහසුවක් සලසනවා එතනදී. එතකොට අපට අර ප ဋ ාණ ආදියට යනකොට ප ဋ ාණයට පමණක් නෙවෙයි ධම්මසංගණ විභංග ධාතු කතා සහ යමක කියන මේ පොත්වලට යනකොට ඔබට ඉතාම වැදගත් වෙන අතට ඔබට පහසුවෙන් යන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ වේදනාව වැඩ කරන සිත් ප්‍රමාණය මතකයේ තියාගෙන ගියොත් මනසට හුරු පුරුදු කරගෙන ගියොත් ඒ අමතක වුණත් ගැටලුවක් නෑ. හැබැයි ඔබට මතක් කරනකොට හුරු පුරුදු ආගන්තුක බවක් නැතුව අර දැන් මම ගත්තේ. දැන් මම කොච්චර හරි මේ සෝමනසාග සිත් 62යි ඊළඟට මේ උපේක්ඛාසාග සිත් 50 කටපාඩම් කර කොච්චර හරි මතක් කර ඉන්නේ. නමුත් පොත බලනකොටම අර මතකයේ ආවර්ජන වෙලාවක හුරු පුරුදු කාරණයක්, හුරු පුරුදු සංඛ්‍යාවක්, හුරු පුරුදු ගණනය කිරීමක් කොයි තැන්වල දේශිත් තියෙන්නේ කියලා මුලින් ඉඳලා කාමාවචර, රූපාවචර, අරූපාවචර කොයි තැන්වලද? කාමාවචර ගත්තට අකුසල වල, කාමාවචර ගත්තට ලෝභ අකුසල වල, ද්වේෂ අකුසල වල, මෝහ අකුසල වල, ඊළඟට කාමසෝබන ගත්තට පස්සේ කුසලවල, විපාකවල, ක්‍රියාවල, ඊළඟට අර විදියට රූපාවචර ප්‍රථම ධානාදී වශයෙන් නැත්නම් කුසල විපාක ක්‍රියාවල, අරූපාවචර කුසල විපාක ක්‍රියාවල, ලෝකෝත්තර කුසල විපාකවල ඒ එකපාරටම තමන්ට කිසි අර චකිතයක් නැතුව ගැනීමේ හැකියාව, එකතු කර ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. අභිධර්ම චන්ද්‍රිකාව පිළිබඳව දැනුම නැතුව, හුරු පුරුදු භාවය නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්නට එපා. මොකද මේ දැනුම මේක ප ဋ ාණයට යනකම් ඔබට අවශ්‍ය. මම හැමදාමත් කියන්නේ ඒකයි. මොකද මේකෙන් ඵලයක් ගන්නට නම් මොකද අපි ඉගෙනගත්තු සහ උගන්වනකොට ලැබිච්ච අත්දැකීම් අනුව තමයි මම කියන්නේ. නිසා මම හැමදාම කියනවා මේ චන්ද්‍රිකා මුල් ගුරු කොට ගන්නවා පොතක් විදියට. ඊට පස්සේ මම කිව්වා අභිධර්ම මාර්ගයේ අභිධර්ම මූලික කරුණු, අභිධර්ම ප්‍රදීපිකාව. ඒ පොත් ටික පරිශීලනීය ග්‍රන්ථ. මොකද මම මේ කරන විශ්ලේෂණය ඔබට ඕන තරම් ඇති. දැන් අපට තව මේවට ඕනනම් දැන් භාෂාව දන්න කෙනෙකුට, තව ධර්මයේ මේ පුරුදු පුහුණු කරන කෙනෙකුට තව වචන වලින් මේක විස්තර කරලා දෙන්න පුළුවන්. මේවට තව විස්තර කර යන්න, විග්‍රහ කරන්න, දීර්ඝව කරන්න. හැබැයි මේ විග්‍රහ කරන ප්‍රමාණය ඔබට මදි වෙන්නේ නැහැ. ඒකම ඒකාන්ත කරලා කියන මදි වෙන්නේ නැහැ ඉස්සරහට යන්න. තව ඉතින් ඔබටත් පුළුවන් මේක ඉගෙන ගන්නට තවත් විශ්ලේෂණය කරන්න ඔබටත් පුළුවන්. මම ඔබට එදත් කීවද මන් දන්නේ පුළුවන් නම් මේක ඔබ තව කෙනෙකුට උගන්වන්න උත්සාහවත් වෙන්න. එතකොට ඔබට හොඳ දැනුමක්, ඔබේ දැනුම සාර්ථක වෙනවා, ප්‍රවීණ වෙනවා. පුළුවන් නම් කාට හරි කමන්නේ මේ කියලා ඉදිරියට කියලා දෙන පාඩම තව කෙනෙකුට උගන්වන්න. බලන්න ඊළඟ හේතු සංග්‍රහය. දැන් හේතු කියනකොට ඔබට එකපාරටම හිතට එන්නට ඕනේ. අපි කුසල චෛතසික ගැන කියනකොට අපි හේතු ගැන කිව්වා. ලෝභ ද්වේෂ මෝහ, අලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ අකුසල සිත් වලට කරන අකුසල හේතු, අලෝභ ද්වේෂ මෝහ කුසල හේතු සහ අව්‍යාකෘත හේතු. අව්‍යාකෘත හේතු කියලා කියන්නේ විපාක සිත් වල සහ ක්‍රියා සිත් වලත් ඒ කියන හේතු වැඩ කරනවා. ඔන්න විස්තර කරනවා. දැන් මේ වගේ දේවල් ඔබට ගැඹුරක් කිසිම නැහැ මම හිතන විදිහට. හේතු නම් ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ. ඉතින් ලෝභ, දෝෂ, මෝහ කියවත්, ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියවත් ඒවට අමුතුවෙන් එකට තැති ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. අයහපත් වූ හෝ යහපත් වූ හෝ සිත යමකින් ස්ථිරව පිහිටා සිටීද නැත්නම් පිහිටා ගනීද ඒවට හේතු කියලා කියනවා. දැන් හේතු කියන එකේ අර්ථ ගොඩක් තියෙනවානේ. දැන් හේතු කියන එක අපි දැන් කියන්නේ මෙතන කියන්නේ කෙලින්ම මේ කියන්නේ හේතු. ලෝභ ද්වේෂ මොහ, අලෝභ ද්වේෂ මොහ හේතු. දැන් අපි කියලා කියන්නේ අහේතුව. අර එතන කියන්නේ අවාසනාව කියන අර්ථය. නේද? එතන කියන්නේ ඒකයි. එතන හේතු සම්පත්, එතන වාසනාව කියන එකයි කියන්නේ. ඊළඟට
ඔය එක එක විදිහට කියනවනේ. දැන් මෙතන හේතු අර්ථය එතකොට කියන වෙන මොකක්වත් නිසා නෙමෙයි. දැන් හේතු වාසනා වේවා, එතන උපකාර වේවා කියන එක. දැන් මෙතන අපි කියන්නේ හේතු කියන එකේ මේ ලෝභ ද්වේෂ සමෝහ අලෝභ ද්වේෂ සමෝහ කියන හේතු. එක වචනයට අර්ථ ගොඩක් තියෙනවනේ ඕනම භාෂාවක. හිතෝති පතිට්ඨාති ඒතේනාති හේතු. එතකොට කියනවා මෙන්න මේ හේතු කාරණා කොටගෙන සේයි කියලා කියන්නේ පිහිටා සිටිනවා කියන එකම තමයි සේයි කියන්නේ. දැන් අපි කියන්නේ අපි සේතු කියලා කියන්නේ පාලියෙන් ඒ දණ්ඩට යයි එතරට යනට උපකාර වෙන නිසා. දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා බණ කියනකොට සේතු වාසනා වේවා කියලා හේතු වාසනා වේවා කියන එකට ඒ නිසා ඒ අර්ථය ගැලපෙනවා. ඒ නිසා පිහිටා සිටිනවා මනවින් පිහිටා සිටිනවා කියන අර්ථය ගත්තට පස්සේ හේතු නමි කියලා කියන හේතු කියලා කියන ඔන්න ඔය අර්ථය නිසා පිහිටා සිටිනවා මනාව පිහිටා සිටිනවා නාම ධර්මයන් මේවා මුල් කරගෙන. ඒ නිසා ඒ අර්ථය කියනවා. මේ කියන්නේ වෘක්ෂයක ස්ථිර පැවැත්මට කාරණ වන්නේ මූල්‍ය. ඔන්න සරල උපමා වලින් දෙනවා. ඒක මම විස්තර කරන්න දෙයක් නැහැ. එමෙන් අකුසල කුසලාදී චිත්තයන්ගේ අකුසල කුසලාදී කියනකොට විපාක ක්‍රියා ආදී කියන එකකින් ඒවත් ඇතුළත් වෙනවා. චිත්තයන්ගේ ස්ථිර පැවැත්මට කාරණ වන්නේ හේතු වන්නේ මේ චෛතසික 6. ලෝභ ද්වේෂ සමෝහ අලෝභ ද්වේෂ සමෝහ. හේතු නැති හේවත් අහේතුක සිත් ජල තලයක ජල පෘෂ්ඨයක සෙවලවාගේ අස්තිරයි. ඒ හුළඟට එහාට යනවා මේ එහෙන් ඒ හුළඟක් මෙහාට මෙහෙට එනවා. පාසිරාගේ. හේතු ඇති හේවත් සහේතුක සිත් මුල් සහිත වෘක්ෂමෙන් දැන් වැවපුණක් තියෙනකොට මුල් සහිත ගහක් තියෙන ගහ හෙට මෙහෙට යන්නේ නැහැ නේ හුළම් පාරට. පාසි හෙට මෙහෙට යනවා. මොකද පාසි වල මුල් තිබුණාට ඒවා මුල් නෑ වාගේ තමයි ඉතා සියුම් මුලක් තියෙන එච්චර යට බහැලත් නැහැ. එසේ එක් හේතුවක් ඇති සිත එක් මුලක් ඇති වෘක්ෂයක් මෙන්ද. අන්න බලන්න එක හේතුවක් තියෙන හිත එක මුලක් තියෙන ගහක් වගේ. දැන් අපි කියනකො දැන් අපි වටේටම තියෙන මුල් ටික කපලා මුදුන් මුල විතරක් තියෙනවා කියලා ගහ බේරලා කොයි වෙලාවෙ ඇදගෙන වැටීද දන්නේ නැහැ. හැබැයි ඒ මුල තියෙන නිසා පැවැත්මක් තියෙනවා. ඊළඟට හේතු දෙකක් ඇති ඒවත් දෙහේතුක සිත මුල් දෙකක් ඇති වෘක්ෂයෙන් ස්ථිරයි. යම් මට්ටමකට ස්ථිරයි. දැන් මුල් දෙකක් ඒතර ගහට අල්ලලා තියෙන පොළවට අල්ලලා තියෙන නේද ගහ. ඒ නිසා ඒ වගේ තමයි හිතත්. හේතු තුනක් ඇති හේවත් ත්‍රි හේතුක සිත මුල් තුනක් ඇති වෘක්ෂයෙන් සුස්ථිරයි. මනාව ස්ථිරයි. හැම පැත්තෙම සම්පූර්ණයි කියලා කියන මොකද තුන් පැත්තටම අල්ලලා දීලා තියෙන නිසා පොළව ස්පර්ශ කරගෙන තියෙන නිසා. හිතන්නේ ඒක ලොකු පාඩමක් ඒක මේ ගැඹුරු පාඩමක් නෙවෙයි. ඒක සරල පාඩමක් පුංචි පාඩමක්. මේ හේතු අයතුරින් ලෝභ දෝෂ සමෝහ අකුසල හේතුයි. මොහු අකුසල සිත්තේ සුදුසු පරිදි විදියෝ පරිදි කියලා කියන්නේ සුදුසු පරිදි යෙදෙමින් ඒ අකුසල් ප්‍රබල බවට ස්ථිර බවට පත් කරනවා. හැබැයි පත් කරනවා කියනකොට මේ ඒ ධර්මතාව අනුව ශක්තිය වෙනවා කියන එකයි කියන්නේ. කවුරක්වත් සිද්ධ කරන දෙයක් නෙවෙයි. අලෝභ ද්වේෂ සමෝහ කුසල අව්‍යාකෘත ඔන්න අර එකත් එකතු කරා. කුසල අව්‍යාකෘත කුසල සහ අව්‍යාකෘත. අව්‍යාකෘත කිව්වේ විපාක සහ ක්‍රියා. ඒ සිත් ප්‍රබල කරනවා. ඒ සිත් වල පවතින සෙසු චෛතසික ප්‍රබල කරනවා. මොහු කුසලාදී සිත් යෙදෙමින් ඒ සිත් ස්ථිර බවට පමුණුවනවා. ඉතින් ඒ වගේ විස්තර කියනවා මේකේ ඔබට නැවත වතාවක් බලා ගන්න ඕන නම් චෛතසික පාදේ 4 වෙනි 5 වෙනි පාඩම් බලන්න කියලා කියනවා. අකුසල හේතු කුසල අව්‍යාකෘත සිත්හිද කුසල අව්‍යාකෘත හේතු අකුසල සිත්හිද කිසි විටක නොවේදේ. තේරෙන්නට ඇති අකුසල හේතු ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ. අව්‍යාකෘත සිත්ති කියන්නේ විපාක ක්‍රියා කියන සිත්හි. දැන් අපි දැන් ඔබට විපාක සිත් මතකද? විපාක සිත් ගත්තොත් 36යිනේ. ක්‍රියාසිත 20යි. ක්‍රියා චිත්තානි 20. යන්න බලන්න ගාථා පාඩම් තියෙනකොට කොච්චර වැදගත්ද කියලා. 36යි විපාක සිත් ක්‍රියාසිත කුසල ක්‍රියා චිත්තානි 20යි. කුසල සිත්
21යි කුසලානේක විසති. එනිසා කුසල් සිත් 21යි අව්‍යාකෘත සිත් ගත්තට පස්සේ එතකොට ඒකට 20 එකතු වෙනකොට 36ට 20 එකතු වුණාට පස්සේ 56යි. මොකද විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි එකතු වුණාට පස්සේ 56යි. ඒ 56 කුසිතිද අකුසල හේතු වැඩ කරන්නේ නැහැ. කුසල අව්‍යාකෘත හේතු ඒ කියන්නේ කුසල සිත් වල වැඩ කරන සහ විපාක ක්‍රියා සිත් වල වැඩ කරන අලෝභ ද්වේෂ සමෝහ කියන හේතු අකුසල සිත් කිසි විටකත් වැඩ කරන්නේ නැහැ. අව්‍යාකෘත නම් විපාක සිත් සහ ක්‍රියා සිත්. මම හිතනවා තේරෙන්නට ඇති. සංඛ්‍යාව ගැන එච්චර මේ වෙලාවේ හිතන්න යන්නට එපා. විපාක සිත් 36 අහුලා ගන්න පුළුවන් නම් දැන් ওই පාඩම කියාගෙනට ඔබට අර 36ක් කියනකොට 20ක් කියනකොට 21ක් කියනකොට සමහරවිට එකපාරටම ඒකටත් අවධානය යොමු වෙනකොට එකපාරට අමතක වෙයි. නමුත් දැන් අපට එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්න දැන් එකපාරටම Tamanට අහුලා ගන්න පුළුවන්. හරි. ඒකෝන බලන්න දැන් හිතෙන් දැන් මේ පාඩම කරන අතරතුරේම ඔබට හුරු පුරුදු වෙලා තිබුණා නම් අපට විපාක සිත් ටික එකපාරට අහුලා ගන්න පුළුවන් නම් අකුසල් ගොඩේ නෑ. ඊළඟ හේතුක 18ක් තියෙනවා. ඒකේ ක්‍රියා 3යි. ඒතර 15ක් තියෙනවා. ඒතර විපාක. ඊළඟ කාමසෝබන ගොඩේ 12ක් තියෙනවා. ඒතර 12යි 27යි 27යි රූපාවචර 5යි. එතකොට රූපාවචර එතකොට අහේතුක 15යි. ඊළඟට කාමසෝබන ගොඩේ 8යි විපාක 12යි නෙමෙයි මට වැරදීමක් වුණේ 8යි. එතකොට 23යි 23යි රූපාවචර 5යි 28යි 28යි 4යි 32යි රූපාවචර අරූපාවචර 4යි ලෝකෝත්තර 4යි 36යි. අන්න එහෙම 36න් Tamanට එකපාරටම අහුලා ගැනීම හැකියාව තියෙන්නට ඕනේ. ඊළඟට ක්‍රියාසිට ටික ගන්නකොට Tamanට එකපාරට මතක් වෙන්නට ඕනේ අහේතුක ගොඩේ 3යි කාමසෝබන ගොඩේ 8යි එතකොට 11යි රූපාවචර 5යි 16යි අරූපාවචර 4යි 20යි. ලෝකෝත්තර ක්‍රියා නැහැ කියලා කියවනේ. එතන කුසල් 21 කියනකොට කාමසෝබන කුසල් 8යි රූපාවචර 5යි 13යි අරූපාවචර 4යි 17යි ලෝකෝත්තර 4යි 21යි. එහෙම එකපාරටම Tamanට අහුලා ගැනීම හැකියාව. දැන් මට ඉස්සරව මතන බලන්න කාමසෝබන වල 12 කියලා කියවුණානේ. හැබැයි අනිත් එකපාරටම ගාන හදා කියනකොටම වැඩි වෙනකොට මතක් කරලා කොතනද වැරදුනේ? අර එතන චකිතයක් වෙන්නට බෑ. ඇයි මට එතන වැරදුනේ? මොකද වුනේ? අන්න එහෙම එතන ප්‍රමාද වෙවි ඉඳ ගියොත් අර පාඩමට අවධානය යොමු කරගෙන යන්න බෑ. මොකද අපිට එක හිතයි තියෙන්නේ. අවධානය වෙන පැත්තකට ගිය ගමන් අර ඉස්සරහට අවබෝධ කරගෙන යන්න තියෙන එකට බාධායි. ඒ නිසා එසේ නොවන්නට අර මූලික දැනුම අවශ්‍ය කරනවා. Tamanට දැන් මට විපාක සිත් 36 කියනකොට මට ඔබට අවශ්‍ය නිසා මම මේ අහුලුවා මිසක මට ඒක අහුලන්න අවශ්‍යකමක් නැහැ. මට ක්‍රියාසිත 20යි කියනකොට මට අර ඔබට අවශ්‍ය නිසා කුසාසිත 21යි කියනකොට ඔබට අවශ්‍ය නිසා අහුලුවා මිසක මට එහෙම එතන නතර වෙන්න අවශ්‍ය නැහැ. ඒක හුරු පුරුදු වෙලා තියෙනට මනස. ඒ හුරු පුරුදු වෙනවා කියන එක ඒක මට කරවන්නට බෑ. ඔබ නැවත ඒ විදිහට හැප්පෙන තැන් කීපවතාවක් මෙනෙහි කරලා සංඛ්‍යානය කරලා ගණනය කරලා නොහැප්පෙන විදිහට පුරුදු වෙන්නට ඕනේ. එතකොට අපට මෙන්න මෙතන තුන්වෙනි ඡේදය මොවුන් අතුරෙන් අසවල් හේතු අසවල් සිත් යෙදෙති ඉක්බිතිව දක්වනු ලැබේ කියලා කියනවා. අන්න ඒකත් ඉතා වැදගත් කොටසක්. මොවුන් අතුරෙන් අසවල් හේතු අහවල් සිත්වල යෙදෙනවා කියලා පස්සේ කියන්නම් කියලා ඔන්න කියනවා. අකුසල විපාක සිත් 7යි කුසල හේතුක විපාක සිත් 8යි අහේතුක ක්‍රියා සිත් 3යි කියන 18ට කියනවා 18ට කියනවා එක හේතුවක්වත් යෙදෙන්නේ නැහැ අහේතුක සිත්. දැන් මතක. එහෙයින් ඔහු අහේතුක නම් වෙත්. අහේතුක හේතු වැඩ කරන්නේ. අහේතු අපිට ඉස්සරහට එන පාඩම මේ පොඩි ඉගියක් මම දෙන්නම්. අහේතු සහ නහේතු කියන වචන දෙකේ තේරුම කියන්න පුළුවන්ද? අහේතු කියලා කියන්නේ හේතු වැඩ කරන්නේ නැති, නහේතු කියන්නේ හේතු නොවේ කියන එකයි. හරිද? අහේතුක කියන්නේ හේතු වැඩ කරන්නේ නැහැ කියන එකයි සංප්‍රයුක්ත වශයෙන්. නහේතු කියලා කියන්නේ හේතු නෙවෙයි කියන එකයි.
බලන්න කොච්චර සියුම්ද කියලා. ඒවත් මතක තියාගන්න ඉදිරියට අපට බොහොම අවශ්‍ය වෙනවා. දැන් මතක් වෙලා ගියාට පස්සේ ඔබට අර ඉදිරි පාඩම් වල යා මේක කියවන ඉස්සරලා ස්වාමීන් වහන්සේ කියලා ඔබට ඒක ලොකු පිටක් ලැබෙනවා. චිත්තපාද 8 9 10 පාඩම් චෛතසික පාද 13 වෙන පාඩම් ටික බලන්න කියලා කරන මේක අමතක වීමක් තියනවා නම් අහේතුක සිත් 18 කියන එක පිළිබඳව ඔබට තියෙනවා නම් සැකයක් සාංකාවක් මතකයේ මන්දිකමක් නැවත බලා ගන්න කියලා කියන බලන්න කොච්චර කරුණාවෙන්ද මේකත් ලියලා තියෙන්නේ හැම තැනම. දැන් ඔබට මේක නොවුන නම් මේ පාඩම් අංක වරහන් නොකලා නම් ඔබට ආය පාරක් අර මුලින්ම පෙරලා පිළිවෙලට එන්න එපා. දැන් බලන්නකො මේ පාඩම් අංකේ දාලා තියෙනවා පාඩමත් සහිතවම කොච්චර කාරුණිකවද කරලා තියෙන්නේ කියලා. දැන් මෙහෙම ක්‍රමයක් වෙන මොන පොතේද තියෙන්නේ. ඊළඟට මේ අහේතුක සිත් 18 හැර සෙසු එක්සැත්ත අන්න බලන්න 89 18ක් අඩු කරගන්න. 89 18ක් කරුණාට පස්සේ 71යි. එක්කේ ඒවට සහේතුක කියලා කියනවා. ඒ සිත් 71කට සහේතුක සිත් 70 කියලා කියන්නේ. එක් හේතුවක් හරි යෙදෙනවා නම් ඒක සහේතුක කියලා හඳුන්වන්නට පුළුවන්. හේතු සමග යෙදෙනවා කියලා කියන්නට පුළුවන්. එහෙත් ඔවුන් අතරින් ඇතැම් සිත්හි එක හේතුවක්, ඇතැම් සිත්හි හේතු දෙකක්, ඇතැම් මිත්හි හේතු තුනක්. ඇතැම් සිත්වල හේතු එකක්, ඇතැම් සිත්වල හේතු දෙකක්, ඇතැම් මිත්වල හේතු තුනක්. එතකොට ලෝභ ද්වේෂ මෝහ අලෝභ දේශ මොහොත ඒ කතන්දර කිව්වේ නැහැ. හේතු 6 පිළිබඳවම යම් හඳුන්වා දීමක් තමයි එතනදී කළේ යෙදෙන ආකාරය පොදුවේ. ඔන්න එහි විස්තරය මෙසේ කියලා ඔන්න ඔතන ඉඳලා පටන් ගන්නවා කොයි හේතුද කොයි හිත්වලද යෙදෙන්නේ කියන එක වෙන් කරලා දෙනවා. මෝහ සිත් දෙක ඒක හේතුකයි. දැන් මෝහ සිත් දෙක කියනකොට ආයෙ තෝරන්න බෑ. මෝහ සිත් කියලා කියන්නේ අකුසල සිත් වල අවසාන මූල සිත් දෙක. හරි? මෝහයති මෝහ මූලික කියන එකනේ. මෝහ මූලික සිත් දෙක ඒක හේතුකයි. මෝහ සිත් දෙක නම් 12 අකුසල් අතුරින් අවසානයේ දැක්වූ විචිකිච්ඡා සම්පයුත්ත උද්ධච්ච සම්පයුත්ත කියන ඔන්න බලන්න කොච්චර කාරුණිකව දේවල් කියලා තියෙන ආයත එතනත් ලියනවා. ඒ සිත් යුවලෙහි ඒ සිත් දෙකෙහි මෝහය පමණක් ඇත්තේය. ලෝභ දෝෂ නැහැ. අලෝභ දේශ මොහ කොහොමත්ම නැහැනේ. එහෙයි මේවට ඒක හේතුක සිත් කියලා කියනවා. සෙසු අකුසල සිත් 10ද සෙසු අකුසල සිත් 10 කියනකොට ලෝභ මූල 8යි දේශ මූල 2යි. ඊළඟට ඥාන විප්‍රයුක්තෝ කාමාවචර සෝබන සිත් 12. දැන් ඔබට මතක් වෙලා එකපාරට මොන ඥාන විප්‍රයුක්ත කාමාවචර සෝබන සිත් 12 කිව්වට පස්සේ මතක් වෙලා යන්නට මොනවද? කාම සෝබන කුසල ගොඩේ ඥාන විප්‍රයුක්ත 4යි. විපාක ගොඩේ 4යි. ක්‍රියා ගොඩේ 4යි. ඔබට ඕවා නිකන් ඔහොම නෙවෙයි ඔබට මතක සංඛ්‍යාත්මකවත් මතක තියෙන්නට ඕනේ. ඒ 24 එනකොට සංඛ්‍යාත්මක 1 2 3 4 කියලා 12 දක්වා ඥාන විප්‍රයුක්තවත් සම්ප්‍රයුක්තවත් කියලා නෙමෙයි කියන්නේ. අපිට ඉස්සරලාම ගන්නට ඕනේ කුසල් ගොඩේ. කුසල් ගොඩේ 1යි 2යි කුසල් 8 1යි 2යි ඥාන සම්ප්‍රයුක්තයි. 3යි 4යි ඥාන විප්‍රයුක්තයි. 5යි 6යි ඥාන සම්ප්‍රයුක්තයි. 7යි 8යි ඥාන විප්‍රයුක්තයි. ඊළඟට විපාක විදියට වෙනම ගත්තොත් 1යි 2යි ඥාන සම්ප්‍රයුක්තයි. 3යි 4යි ඥාන විප්‍රයුක්තයි. 5යි 6යි ඥාන සම්ප්‍රයුක්තයි. 7යි 8යි ඥාන විප්‍රයුක්තයි. ක්‍රියා ගොඩේ ඒත් ඒ විදිහම තමයි. 24 ක්‍රමයට ගත්තොත් මම දන්නේ මේ වැඩිද මම මේ කියන විදිහ කියලා. නමුත් මේ හරඹය පුරුදු වෙන්නට ඕනේ. අපිට ගත්තොත් එහෙම කීවෙනි සිද්දද කියලා ගත්තොත් එහෙම දැන් ඥාන විප්‍රයුක්ත සිත් මේ සිත් 24 ක්‍රමයට අරගෙන 3යි 4යි ඥාන විප්‍රයුක්තයි. ඊළඟට 7යි 8යි ඥාන විප්‍රයුක්තයි. එහෙනම් 9යි 10යි ඥාන සම්ප්‍රයුක්තයි. 11යි 12යි ඥාන විප්‍රයුක්තයි. ඊළඟට 13යි 14යි ඥාන සම්ප්‍රයුක්තයි. 15යි 16යි ඥාන විප්‍රයුක්තයි. එනකට 17යි 18යි ඥාන සම්ප්‍රයුක්තයි.
18යි 19යි ඥාන විප්‍රයුක්තයි. 20යි 21යි කොහොමද ගන්න හදාගන්න. 24 23යි 24යි ඥාන විප්‍රයුක්තයි. හා කියන්න බලන්න ඥාන විප්‍රයුක්ත අවසාන සිද්ධ දෙක මොනවද කියලා. උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික චිත්තය, ක්‍රියා චිත්තය, උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත සසංකාරික ක්‍රියා චිත්තය. ඒ විදිහත් හොඳයි. මොකද එතකොට අර තමන්ගේ මනසට හරි පුරුදුයි. ඒ කියන්නේ 12 8 ක්‍රමයටත් කීයද ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ඒ විතරක් නෙවෙයි. සෝමනස්ස උපේක්ෂා හොයන්නත් පුළුවන්නේ. ඊළඟට 8 ක්‍රමයට ගත්තොත් 8 කොටස් 3ක් තියෙනවානේ. ඊට පස්සේ 24 ක්‍රමයටත් තමන්ට අහුලා ගැනීමේ හැකියාව ඒ ප්‍රගුණ වෙලා තිබුණාට පස්සේ තමන්ට ලොකු ආත්ම ශක්තියක් තියෙනවා ඉස්සරහට යන්න. පිරිච්ච ගතියක් හිත ඇතුලේ. අපට ඔය එක එක විදිහට අහුලන්න දෙනවා ඉගෙන ගන්න කාලේ. අපි ඉගෙන ගන්න කාලේ අපේ ලොකු සල් එක එක ක්‍රමයට අහුලන්න දෙනවා. පොත බලන්නවත් දෙන්නේ නැහැ. පොත් බලන වැඩ කුටියේදී කියනවා. මේ පොත් බලාගෙන කියන්න ඕන නම් උගන්නන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒ විදිහට ඕන්න දැන් බලන්න. එතකොට හේතු දෙකක් වැඩ කරනවා. කුසල්ද අකුසල්ද කතාන්දර නැහැ. අකුසල සිත් 10. ඒ කියන්නේ ලෝභ මූල 8යි, ද්වේෂ මූල 2යි. ඥාන විප්‍රයුක්ත වූ කාමාවචර සෝබන සිත් 12ක්. ඥාන විප්‍රයුක්ත කාමාවචර සිත් 12 මේ ගත්තේ. කුසල් ගොඩේ 4ක් ඥාන සංප්‍රයුක්තයි, 4ක් ඥාන විප්‍රයුක්තයි. විපාක ගොඩේ 4ක් ඥාන සංප්‍රයුක්තයි, 4ක් ඥාන විප්‍රයුක්තයි. ක්‍රියාටි 4ක් ඥාන සංප්‍රයුක්තයි, 4ක් ඥාන විප්‍රයුක්තයි. එතකොට කීයද එතකොට? අතන 10යි, මෙතන 12යි, 20යි. අතන 10යි, මෙතන 12යි, 22යි. යන දෙවිසි සිත් ද්විහේතුක. එතකොට කුසල හේතුද අකුසල හේතුද කියන එක නෙමෙයි. හේතු වශයෙන් ගත්තට පස්සේ හේතු දෙකක් වැඩ කරන සිත්. සෙසු අකුසල සිත් 16 නම් ලෝභ මූලික 8 සහ දෝෂ මූලික 2යි. ඒ ඉස්සලා මෝහ මූල 2 අයින් කරපු නිසා ඒක හේතුක සිත් වලට ගිය නිසා සෙසු කියලා ගත්ත ඉතුරු වෙන ටික අකුසල් 12යි. ඕන් අතුරෙන් ලෝභ මූලික සිත් 8 ලෝභ මෝහද අන්න බලන්න. ලෝභ මූලික සිත් වල වැඩ කරන්නේ ලෝභයයි මෝහයයි කියන හේතු දෙක. දෝෂ මූලික සිත් දෙකෙහි ද්වේෂයයි මෝහයයි. ආ ද්වේෂයයි එතකොට. සමාන හේතු වේදනවා කියන එක නෙමෙයි කියන්නේ. හේතු දෙකක් වැඩ කරනවා. චිත්ත පාදේ 5 වෙනි හා 6 වෙනි පාඩම්ද චෛතසික පාදේ 12 වෙනි පාඩමද අමතක නම් බලන්න කියලා කියනවා. එහෙයින් මෝහ අකුසල ද්විහේතුකයි. ලෝභ දෝෂ මෝහ යන අකුසල් හේතු තුනම එක විට යෙදෙන සිත් හෙවත් ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ. ඒකත් මතක තියාගන්න. ඒ නිසා තමයි කවදා හරි අකුසල් සිත් දුරු කරන්නට අලෝභ ආදී සමෝහ කියන හේතු තුනක් යෙදෙන කුසල් සිත් වලට හැකියාව ලැබෙන්නේ. ඊළඟට ඥාන විප්‍රයුක්ත කාමාවචර සෝබන සිත් 12 නම් චිත්තපාදේ 11 වන 12 වන 13 වෙනි පාඩම් වල දැක්වූ 3යි 4 3 4 7 8 ඒවත් දැක්කුණු සිත්. ඉතින් ඒකේ ඒ දැක්වේ මේ කුසල සිත් පැත්තේ නේද? ඊළඟට විපාක සිත් පැත්තේ ක්‍රියා සිත් වලත් ඒ විදිහට අහුලා ගන්නට ඕනේ. එතකොට මෙතන 12ක් වෙන්නේ. එහි අමෝහය හෙවත් ඥානය නොයේදී. ඒ කියන කුසල විහේතුක සිත්වල ඥානය යෙදෙන්නේ නැහැ කියලා අපි කොච්චරවත් කතා කළා. අලෝභ අද්වේෂ දෙක පමණක් යෙදී. එහින් ඔව් විහේතුක කියලා හඳුන්වනවා. හේතු දෙකක් යෙදෙන නිසා. එසේ කුසල ද්විහේතුකයි. අතන අකුසල ද්විහේතුක දැන් මෙතන කුසල ද්විහේතුක. නමුත් හේතු දෙකක් වැඩ කරන නිසා ඒ අකුසල සිත් 10ක් මේ කුසල විපාක ක්‍රියා කියන අලෝභ අද්වේෂ කියන හේතු දෙකක් පමණක් වැඩ කරන සෝබන සිත් 12ක් කියන සිත් 22ම ද්විහේතුක සිත් හේතු දෙකක් වැඩ කරන සිත් කියලා හඳුන්වනවා. අහේතුක 18 ඒක හේතුක 2 ද්විහේතුක 22 කියන දෙසාලිස හැර බලන්න ගාන හදලා 18යි 18යි 2යි 20යි 20යි 22යි. එතකොට 42යි. හැර සෙතු සත්සාලිස 47යි 42යි එකතු කරලා බලන්න කීයද කියලා 89යි. 89න් එතකොට
ත්‍රි හේතුක සිත් 47ක් තියෙනවා. එතකොට දැන් ත්‍රි හේතුක සිත් 47 මේකේ තියෙන නමුත් පොත බලලා අහුලන්න යන්න එපා. පොත බලලා අහුලන්නේ නැතුව ඔබ නිකන් බලන්න අමාරුවක් නැහැ. අකුසල් ගොඩේ කොහොමත් ත්‍රි හේතුක නැහැනේ. අහේතුක 18 ඉතින් ඒ වගේ හේතු එකක්වත් නැහැනේ. ඔබ බලන්න ඔන්න කාමසෝබන 12යි. කාමසෝබන 24යි. ඒකෙන් 12ක් ඥාන සංප්‍රයුක්තයි 12ක් ඥාන විප්‍රයුක්තයි අනිත 12යි. රූපාවචර 15ම ඥාන සංප්‍රයුක්තයි. අරූපාවචර 12ම ඥාන සංප්‍රයුක්තයි. ලෝකෝත්තර 8ම ඥාන සංප්‍රයුක්තයි. ඒ කියන්නේ ත්‍රි හේතුකයි කියන එකනේ. එතකොට ඒ විදිහට ඒවා ත්‍රි හේතුක සිත් කියලා හඳුන්වනවා. ඒක තමයි ඔතන පල්ලෙහා තියෙන බලා ගන්න. හැබැයි මනසට හුරු පුරුදු කරගන්න. විපාක හා ක්‍රියා ව්‍යාපෘත ත්‍රි හේතුක කියලා කියනවා. එතකොට කුසල සිත් කුසල ත්‍රි හේතුක, විපාක හා ක්‍රියා සිත් අව්‍යාපෘත ත්‍රි හේතුක කියලා හඳුන්වන්න පුළුවන් කියලා කියනවා. එතකොට කුසල් සිත්වල අහේතුක සිත් නැහැ. අකුසල් සිත්වල අහේතුක සිත් නැහැ. විපාක සිත්වල ක්‍රියා සිත්වල අහේතුක සිත් තියෙනවා. විපාක සිත්වල 15ක් තියෙනවා අහේතුක සිත්. ක්‍රියා සිත්වල 3ක් තියෙනවා අහේතුක සිත්. මේ හේතුම ප ဋ ාණයෙහි සූවිසි ප්‍රත්‍යයන් අතුරින් හේතු ප්‍රත්‍ය වශයෙන් වදාළේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඉතින් පොඩි හඳුන්වා දීමක් සටහනක් දෙනවා, මතක් කිරීමක් දෙනවා ප ဋ ාණය ගැන. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුප්පච්චේන පච්චයෝ. අන්න මේ හේතු 6 හේතු සමග යෙදෙන චිත්තචෛතසික ධර්මයන්ට සහ චිත්තජ රූපයන්ට වගේම කර්මජ රූපයන්ට උපකාර වෙනවා. ඒ පිළිබඳව ඔබට ඉදිරියේදී කියවෙනවා. මමත් ඔයගේ දේශනා වුණ තරම් කරලා තියෙනවා. දැන් ඔය හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් තියෙනවානේ. හේතු ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍යෝත්පන්න, හේතු ප්‍රත්‍යනීක කියලා. හේතු ප්‍රත්‍ය කියනකොට කියන්නේ මෙන්න මේ කියන ලෝභ ද්වේෂ සමෝහ, අලෝභ ද්වේෂ සමෝහ. හේතු ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්ම. ඒ කියන්නේ අර කියන සහේතුක සිත් 71යි, මෝහ මූල දෙකේ මෝහය හැර චෛතසික 52යි, ඊළඟට චිත්තජ රූපයි, ප්‍රතිසන්දි කර්මජ රූපයි. ඔන්නවා තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්ම. හේතු ප්‍රත්‍යනීක කියලා කියන්නේ එතන තියෙනවා කොටස් 10ක්. අහේතුක සිත් 18යි, ඒක වැඩ කර ඡන්දවාජිත චෛතසික 12යි අනාදි වශයෙන්. ඒක ගැන දැන් විස්තරයක් කරන්න මම ඔබට පුංචි මතක් කිරීමක් කරේ. ඉස්සරහට අපට එකත් මුණ ගැහෙනවා කියන එක මතක තියාගන්න. ඒවට ත්‍රිරාශිය කියන්නේ. ප්‍රත්‍ය පිළිබඳ ත්‍රිරාශිය. දැන් මෙතන හේතු ප්‍රත්‍ය කියනකොට ප්‍රත්‍ය තියෙනවානේ අපට 24ක්. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය ආදී වශයෙන්. නිසා මෙතන හේතු ප්‍රත්‍ය ගැන කෙටි හඳුන්වා දීමක් කළේ මොකද? හේතු 6 පිළිබඳව පාඩම නිසා. කුසල අකුසල ආදී සිත් කුසල කුසලාදී වශයෙන් ස්ථිර වීමට මේ හේතු වනු විනා කුසලාදී වීමට හේතු වන බවක් නොදත යුතුයි කියලා කියනවා. නොවන බව දත යුතුයි කියලා. ඒ කියන්නේ ඒක ධර්මතාවම සිද්ධ වෙනවා කියලානේ කියන්නේ. ඒකයි කුසලාදී සිත් කුසලාදී වශයෙන් ස්ථිර වීමට මේවා උපකාර වෙන්නේ. එහෙම නැතුව කුසල් බිහි කරන්න මේකට පුළුවන් කියන අර්ථය නෙමෙයි. ඒ කුසල් හිතක පහළ වෙනකොට ඒක ස්ථිර වෙනවා. අකුසල් හිතක පහළ වෙනකොට ශක්තිමත් වෙනවා. විපාක ක්‍රියාසිතක පහළ වෙනකොට තියෙනකොට මේ හේතු එක ශක්තිමත් වෙනවා. එච්චරයි. එතකොට බලන්න කොච්චර සියුම් හඳුන්වා දීමක්ද කියලා. කුසල අකුසල ආදී සිත් කුසල ආදී වශයෙන් ස්ථිර වීමට මිසක මේ හේතු වනු විනා කුසල ආදී වීමට හේතු වෙනවා නෙමෙයි කියලා කියනවා. ඒක පහළ වෙනකොට මේක කුසල්. දැන් මේක පහළලා පස්සේ කුසල් කරනවා කියන එක නෙමෙයි කියන්නේ. එකටම පහළ වෙනවා. ඒතකොට ශක්තිමත් වෙනවා.
මේ හේතු වැඩ කරනකොට එහෙම නැතුව මේ හේතු කල්ලතු පහළලා මේවා කුසල් බවට පත් කරනවා මේවා අකුසල් බවට පත් කරනවා අකුසල හේතු පහළලා එහෙම නෙවෙයි. ලෝභෝ දෝසෝච මෝහෝච හේතු අකුසලාතයෝ. අකුසල හේතු තුනයි ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, ද්වේෂ, මෝහ කියලා කුසල අව්‍යාකෘත හේතුත් ඒ විදිහටම තියෙනවා. අව්‍යාකෘත කියලා කිව්වේ කීවා විපාක ක්‍රියා. අහේතුක අට්ඨාරස. අට්ඨාර ඒක හේතු අහේතුක. එතකොට කියන අහේතුක අට්ඨාරස. අහේතුක සිත් 18යි. ඒක හේතුක ද්වේ. මෝහ හේතු වැඩ කරන සිත් 2යි. දුවිසති දුහේතුක. ද්විහේතුක. 22යි ද්විහේතුක සිත්. මතා කියන ලද්දාහ. සත චත්තාලීස හේතුක. දැන් ඔබට බලන්න කොච්චර ලේහිද කියලා. ඒ සිත් ටික බෙදලා තියෙන ආකාරය මේ ගාථාව කටපාඩම්ව තියාගත්තොත් අහේතුක සිත් 18යි. ඒක හේතුක සිත් මෝහ මූල සිත් විතර 2යි. ළඟට දුවිසති ද්විහේතුකා 22යි ද්විහේතුක කියන අකුසල සිත් මුල් 10යි. කාමසෝබන ද්විහේතුක සිත් ඥාන විප්‍රයුක්ත සිත් 12යි. ඒ ටික එකතු 10යි 12යි 22යි. ඊළඟට සත්‍ය චත්තාලීස අපට කියවා 47ක් ත්‍රිහේතුකයි. කාමසෝබන 12යි, රූපාවචර 15යි, අරූපාවචර 12යි, ලෝකෝත්තර 8යි, එකතුව 47යි. තමන්ට ඉතින් එකපාරට හැකියාව තියෙනකොට මහා ගණන් ධර්මයක් අවශ්‍ය කරන්නේ අතන 12යි. 12යි 15යි හදා ගන්නට ඕන. එතකොට 27යි. 27යි 12යි හදා ගන්නට ඕනේ 38යි. 38යි 8යි. 47යි. 48යි. 39යි නේද? 48යි. 48යි. එහෙම එකපාරටම මොකද අතන 27යිනේ 27යි 12යිනේ 27යි 12යි වලට තර 49යි 39යි 39යි 8යි 47යි. ඒ විදිහට තමන්ට එකපාරට හදා ගැනීම හැකියාව තියෙන්න ඕනේ. හේතු කෙතෙක්ද කවරහුද? ඉතින් මේවා මං ආය කියන්න ඕනේ නෑනේ. හේතු රහිත සිත් කවරහුද? ඒක හේතුක ද්විහේතුක සිත් දක්වනු. ත්‍රිහේතුක සිත් කෙතෙක්ද කවරහුද? හේතු උපමාවකින් පැහැදිලි කරන්න. අර එක මුල් නැති ගස්, මුල් එකක් තියෙන ගස්, මුල් දෙකක් තියෙන සිත් ගස්, මුල් තුනක් තියෙන ගස් කියලා අපට කිව්වේ. ඒක මේ තමයි එතන තියෙන්නේ. මම හිතන්නේ අද පාඩම ගැඹුරු නෑ. අද පාඩම සරලයි, මට හිතෙන විදිහට සරලයි. අපට ඔන්න ඊළඟ පාඩම තමයි ඊටාම වැදගත් වෙනවා. මේක ප ဋ ාණයට පවා උපකාර වෙන පාඩමට තමයි අපට දැනෙන්නේ කෘත්‍ය සංග්‍රහය. කෘත්‍ය. දැන් මේ කෘත්‍ය ටික පාඩම් කරගෙන තියෙන්නට ඕනේ. දැන් මේකට ඔබට ඕනනම් මේ පාලියෙන් මේ කෘත්‍ය ටික තියෙන පොත තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. අපිව කටපාඩම් කරලා තියෙන පොත් ඒ කාලේ. දැන් ඒකේ තියෙන පටිසන්ධි භවංගාවජ්ජන දර්ශන ශ්‍රවණ ගායන සායන පුසන සම්පාටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන චුති කියලා පේලියට තියෙනවා. එහෙන් පාඩම් කරගත්තට පස්සේ Tamanට ලොකු සෑහීමක් තියෙනවා. දැන් මේක ප්‍රතිසන්ධි කෘත්‍ය, භවංග කෘත්‍ය, ආවර්ජන කෘත්‍ය ටිකක් අර ගොඩක්නේ. ඒ නිසා අරකේ තියෙන පටිසන්ධි භවංගාවජ්ජන දර්ශන ශ්‍රවණ ගායන සායන පුසන සම්පාටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන චුති. අර කෘත්‍ය කියලා නෑ. අර විදිහට තියෙන නිසා පොත බලාගෙන අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත ගන්න. පුංචි පොතක්. ඒකෙන් මේ විදිහට කටපාඩම් කරගෙන තියෙන එක වැදගත්. දැන් මේ ගාථා වුණත් ඒකෙන් අරන් තියෙන්නේ. ඔන්න බලන්න. කෘත්‍ය සංග්‍රහය. කෘත්‍ය කියලා කියන්නේ කටයුතු කියන එකනේ. සංග්‍රහය කියලා කියන්නේ ඒක රාශී කිරීම කියන එකනේ. කෘත්‍ය කළ යුතු. කළ යුතු කියන අර්ථය තියෙන කෘත්‍ය කියන එකේ. ඊළඟට කටයුත්ත කියන අර්ථය තියෙනවා. කළ යුත්ත කිව්වත් කටයුත්ත කියලා කිව්වත් එකයි. ඒතර කටයුතු සංග්‍රහය. ක්‍රියා සංග්‍රහය කියලා ගත්තත් කමක් නැහැ.
අන්න බලන්න චිත්තපාදයේ දැක්කුණු සිත් 99 ඒ වචන වලට බය වෙන්නට එපා. ඔයාලට ඒක ඔබට ඒක අමාරු නම් සිත් 89 කියලා ගන්න. හොඳේ? චිත්තපාදයේ දැක්කු සිත් 89. 89න් කෙරෙන කටයුතු වැඩ කියලා ඔන්න සරල වචනයක ඒ සිත් 89න් කෙරෙන වැඩ කෘත්‍ය කියන එක පැත්තට දාන්නකො. සිත් 89න් කෙරෙන වැඩ 14යි. තුත්ස කියන එකත් අතහැර දාන්න 14යි. තව වචන නිසා අපි යම් ආකාරයකට හිරවීමක් නතර වීමක් ප්‍රමාද වීමක් වෙයිනේ. ඒ නිසා කෘත්‍ය 14යි. එනම් ප්‍රතිසන්දි කෘත්‍ය ප්‍රතිසන්දි වැඩේ කියලා ගන්න. ප්‍රතිසන්දි වැඩය භවාංග වැඩය අපට නම් ඉතින් කෘත්‍ය කියන එකම හුරුයි. ඒ විදිහට ඕන කෘත්‍ය 14ක් තියෙනවා. ඔන්න ඒකට උපමාවක් දෙනවා. මේ ටික මේ පාඩම අද කොහොමත් ඉවර කරන්නට බෑ. නමුත් මෙන්න මේ මතකයේ තියාගන්න පෙර සූදානම තියාගන්න අපට ඉස්සරහට යන තේක බෙහෙවින් උපකාර වෙනවා. සරලම කොටසක් නමුත් ඉස්සරහට මේක පදනම වෙනවා. කර්මාන්ත ශාලාවක කම්කරුවන් 89 දෙනෙකුගෙන් කෙරෙන කර්මාන්ත 14ක් වැඩ 14ක් තියෙනවා කියලා හිතා ගන්නකො. කර්මාන්ත කම්කරුවන් කීප දෙනෙකුගෙන් එක් කර්මාන්තයේ කෙරෙන්නට හැකිසේම සිත් කීපයකින් එක් කටයුත්තද කරන්නට පුළුවන් කියලා කියනවා. දැන් එහෙම තියෙනවානේ. දැන් අපි කියමුකෝ ගාමන්ට් ෆැක්ටරියක් කියලා කියන්නකො. දැන් ඒතකොට ඒකේ ගත්තා කම්කරුවන් කීප දෙනෙකුගෙන් එක කර්මාන්තයක්. අපි කියමු රෙදි කපනවා, කටින් එක, සාම්පල් රූම් එක. වාගේ අරගෙන දැන් ඒකේ සේවකයන් සමහරට වැඩි ප්‍රමාණයක් වෙන එකම කටයුත්ත තමයි ඒගොල්ලෝ කරන්නේ. කෙරෙත හැකිසේම සිතුත් ඒ වගේ සිත් කීපයකින් එකම කටයුත්ත කෙරෙන්නත් පුළුවන්. කරන කර්මාන්තයේ නම කම්කරුවාට ව්‍යවහාර කරන්න ආසේම දැන් කට කියලා නේ කියන්නේ. කට දැන් කටින් එකේ ඉන්නර කට කියලා කියනවා. ඒ වගේ බටන් හෝල් එකේ ඉන්න කෙනාට ඒත් ඒ වගේ නමක් දානවා. ඒ විදිහට බටන් හෝල් හරි මොකක් හරි දානවා. ඒ වගේ කර්මාන්තයේ නම කම්කරුවාට භාවිත කරනවා. සේම දැන් අපි කියන්නේ මේසෙන් බාස් කියලා කියනවා. වඩු කාර්මිකයා කියලා වඩු වැඩ කරන නිසා වඩුවා කියලා කියනවා. මේසෙන් කියලා කියනවා. අන්න ඒ වගේ මේ කරන කටයුත්තේ නම ඒ කරන කෙනාට දානවා. ඇතැම් වෙලාවට ඒ වගේ තමයි සිතටත් ඒ කටයුත්ත අනුව නම දානවා. ප්‍රතිසන්දි කෘත්‍ය කියන ප්‍රතිසන්දිය කරන නිසා. භවාංග කෘත්‍ය කිය භවාංග සිත් කියලා කියනවා. ප්‍රතිසන්දි සිත් කියනවා ප්‍රතිසන්දිය කරන සිත් නිසා. ඒ විදිහට ප්‍රතිසන්දිය කරන සිත් වලට ප්‍රතිසන්දි කියනවා ප්‍රතිසන්දි සිත් කියනවා. ප්‍රතිසන්දි සිත් කියලා සිත් කොටසක් අපිට චිත්තපාදයේ දැක්ුවේ නැහැ. අපිට කාමාවචර දැක්ුවා, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර දැක්ුවා. ඊළඟට විපාක ක්‍රියා ආදී වශයෙන් දැක්ුවා, කුසල අකුසල සිත් දැක්ුවා. ප්‍රතිසන්දි සිත් කියලා කොටසක් දැක්ුවේ නැහැ. හැබැයි ඒ සිත් වලින්ම යම් විපාක සිත් කොටසකින් මෙන්න මේකෙන් ප්‍රතිසන්දිය කියන කරනවා. එතකොට ඒ සිත් වලට නමක් ලැබෙනවා ප්‍රතිසන්දිය. දැන් ගෙදර ඉන්නකොට කට කියන්නේ නැහැ නේද? කටින් එකේ ඉන්නවා කියලා. ඒක වැඩපොළට ගියාට පස්සේ එන විශේෂ නමක් ලැබෙනවා අතට. මෙයා සුපර්වයිසර් කියන ගෙදරට සුපර්වයිසර් කියන්නේ නැහැනේ. ආන්න ඒ විදිහට. ප්‍රතිසන්දි සිත්යේ විශේෂ නමක් දැක්වෙන නමුත් මේ සිත් වලට ඒ වගේ අන්වර්ථ නාමයක් ලැබෙනවා කරන කටයුත්ත සැලකිල්ලටගෙන. එතකොට කියනවා එහි දැක්කුණු ඇතැම් සිත් වලින් ප්‍රතිසන්දි කෘත්‍ය කෙරෙනවා. 19කින් අහේතුක ප්‍රතිසන්දි වලින් කාමසෝබන විපාක 8න්, රූපාවචර විපාක 5න්, අරූපාවචර විපාක 4න්. ඒ 19න් ප්‍රතිසන්දි කෘත්‍ය කරන නිසා ඒ 19ට කියන ප්‍රතිසන්දි කෘත්‍ය සිත් කියලා කියන්නට පුළුවන්. ප්‍රතිසන්දි සිත් කියන්නට පුළුවන්. ඕනට එබැවින් ප්‍රතිසන්දි සිත් කියලා කියනවා. ශේෂ්ඨත් මේ විදිහම පටිසන්ධි භවංග ආදී අනිත්‍යවටත් එහෙම තමයි. එhmenan ඔන්න අද පාඩම පිළිබඳව කොහොමයි අපි හඳුන්වා දීම කළේ ආරම්භයක් ගත්තේ. මේ පාඩම නම් මෙතන තියෙන කෘත්‍ය සංග්‍රහයේ කොටස් මම හිතන පහක්ද කොහෙද තියෙනවා. කෘත්‍ය සංග්‍රහය part 1 part 2 3 4 5 කියලා තියෙනවා. එතකොට ඒ ටික එකින් එකට ටිකක් ඉස්සරහට යනකොට සංකීර්ණයි. ඒ නිසා හොඳ අවධානයෙන් ඒ පාඩම් බලලා යන්න. දැන් අපිට ඊළඟ දවසේ මේකෙන් ඉතුරු වෙච්ච පාඩම් භාගයේ තව එක කොටසකුයි කරන්න පුළුවන්. ඉතින් ඒ ටික හොඳට බලාගෙන එන්න. මම නොකරපු ටිකත් බලාගෙන එන්න. ඒ බලාගෙන ආවට පස්සේ ඔබට මං කියන දේෙන් අමතර දේ හොඳට තහවුරු කරගන්නට පුළුවන්කම ලැබෙවි. එවනම් අදට පාඩම સમાપ્ત කරන්න. හැම දිනකටම මේ ධර්මයෙන් පෝෂණය වීම සඳහා දාන ඒ අහිංසක ධර්මමය උත්සාහය
ධර්මයේ ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම තෙරුවන් සරණයි